समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्स सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කෝච භික්ඛවෝ කාමානං ආදීනවෝ තීති ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධාවන්ත කාරුණික පින්වතුනි සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජ ආනන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා ධම් පදයක් කාලේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද ධර්ම දේශනාව සඳහා මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ සඳහන් වන මහා දුක්ඛඛන්ධ සූත්‍රය. මහා දුක්ඛඛන්ධ කියනකොට ඔයත්තන්ට දැනෙන්නේ මොකද්ද? මහා දුක් ගොඩ කියන එක. දුක් රාශිය කියන එක. පින්නතුනේ මේ දේශනාව බොහොම සාවධානව අහගෙන හිටියොත් හොඳට තේරෙයි. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවන මහා විහාරයේ වැඩ ඉන්නකොට භික්ෂුන් වහන්සේලා පිරිසක් පිණ්ඩපාතේ වැඩම කළා. උන්වහන්සේලා හිතුවට වඩා ඉක්මනට පිණ්ඩපාතේ ලැබුණා. පිණ්ඩපාතේ ලැබිච්ච නිසා මේ ස්වාමීන් වහන්සේලා නැවත විහාරයට වඩින ගමන් මග තිබුණ තීර්ථක ආරාමයක්. වෙනත් අදහසක් දරපු වෙනත් දුස්තියක් තිබිච්ච බමුණු පිරිසක් තීර්ථකයෝ පිරිසක් හිටපු අසපුවක්. ඉතින් මේ භික්ෂුන් වහන්සේලාට හිතුණා මේ අසපුවට පොඩ්ඩක් ගොඩ වෙන්න ඕනි කියලා. උන්වහන්සේලා මේ අසපුවට වැඩම කළාම මේ අසපුවේ ඉන්න තීර්ථකයෝ බොහොම සතුටු වුණා. සතුටු වුණේ පින්නතුනේ සත්භාවයෙන් නෙවෙයි. සතුටු වුණේ ඒ වෙනකොට සවැත් නුවර හිටිය කෝටි 7ක් ජනතාව. කෝටි 7න් 5 කෝටියක්ම ජනතාව මාර්ගඵලලාභින් වෙලා හිටියේ. හිතන්න කෝටි 7කින් ජනතාවකගෙන් 5 කෝටියක්ම ආර්ය ශ්‍රාවකයෝ කියලා කිව්වහම මොනතරම් බැබලීමක් මොනතරම් ගුණഘോഷාවක් බුදුරජාණන් වහන්සේට තියෙන්න ඇති සවැත් නුවර. ඒ නිසාම මේ තීර්ථකයෝ සතුටු වුණේ මෙච්චර ගුණഘോഷාවක් තියෙන ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේගේ ශිෂ්‍යයෝ අපේ අසපුවට ආපේක අපට ලොකු ගෞරවයක්. ඉතින් දැන් සතුටු සාමීචියේ දෙනකොට මේගොල්ලෝ කියනවා
ඔබ වහන්සේලා වැඩම කරපු එක ලොකු දෙයක්. ඔබ වහන්සේලා මේ අතපුවට වැඩම කරපු එක ලොකු දෙයක්. ඉතින් ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේ උගන්වන්නේ මේ කාමය. කාමය අවබෝධ කරන විදිහට දකින්න කියලා තමයි ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේ කියන්නේ. අපි කියන්නේ ඕකමයි. අපි කියන්නේ කාමය අවබෝධ කළ යුතුයි කියලා. එහෙනම් ඉතින් අපි දෙගොල්ලම එකයිනේ. ඊළඟට මේගොල්ලෝ කියනවා ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේ රූපය අවබෝධ කරන ආකාරයට දකින්න කියලා කියනවා. අපි කියන්නේත් එහෙමයි. අපි කියන්නේ රූපය අවබෝධ කළ යුතුයි කියලා. එහෙනම් අපි දෙපක්ෂයම එකයි. අපිත් බණ කියනවා, ඔබ වහන්සේලාත් බණ කියනවා. ඉතින් අපි දෙගොල්ලොම එකයිනේ. ඊළඟට මෙයා කියනවා ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේ වේදනාව අවබෝධ කරන විදිහට දකින්න කියලා කියනවා. අපි කියන්නේත් ඔය ටිකමයි. අපි කියන්නේත් වේදනාව අවබෝධ කළ යුතුයි කියලා. එහෙනම් ඉතින් අපි දෙගොල්ලම එකයි නේද කියලා ඇහුවා. මේ නුවණැති භික්ෂුන් වහන්සේලා මේක ප්‍රතික්ෂේප කරන්න ගියේ නැහැ. එහෙම වුණොත් ගැටුමක් ඇති වෙනවනේ. හැබැයි පිළිගත්තෙත් නැහැ. ප්‍රතික්ෂේප කරෙත් නැහැ, පිළිගත්තෙත් නැහැ. විහාරයට ආපහු වැඩම කළා. දානේ වළඳලා එහෙම හවස් කාලේ දන්සභා මණ්ඩපයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේක මතක් කළා. ස්වාමීනි අද අපි පින්නපාති වැඩියා වෙලාව තිබුණා. මෙහෙම අසපුවකට ගියාම ඇත්තෝ කියනවා බුදුරජාණන් වහන්සේ කාමය රූපය වේදනා අවබෝධ කරන විදිහට දකින්න කියලා කියනවා. අපි කියන්නේ ඒකමයි, අපි දෙගොල්ලම සමානයි කියලා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒකම කියනවා නම් ඉතින් හොඳයි. හැබැයි ඔය වගේ කියන අයගෙන් ප්‍රශ්නයක් අහන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාරන ඔය විදිහට කියන අයගෙන් ප්‍රශ්නයක් අහන්න ඕනේ. දැන් අද කාලෙත් ඔය වගේ කතා නැද්ද? දැන් වෙනත් අය දැන් විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා හැටියට අපිට නම් ඒවට මූණ දෙන්න වෙනවා. කොයි ආගමක් කියන්නේ හොදට ඉන්නනේ. එහෙම කියන්නේ නැද්ද? කියනවා. ඒ වගේම කතාවක් තමයි මේ තීර්ථකෝ කිව්වේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඕවගේ වෙලාවට අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නය? මේ කාමය. කාමය කියන එක මම පස්සේ තෝරලා දෙන්නම්, රූපයක් තෝරලා දෙන්නම්, වේදනාවක් කියලා දෙන්නම්. නිසා මේ දේශනාව හොඳට අහන්නකෝ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරන ඕවගේ වෙලාවට මෙන්න මේම අහන්න ඕනේ. කාමයේ ආස්වාදය ඔයගොල්ලෝ දන්නවද? කාමයේ ආදීනවය ඔයගොල්ලෝ දන්නවද? කාමයේ නිස්සරණය ඔයගොල්ලෝ දන්නවද? රූපේ ආස්වාදේ දන්නවද? රූපේ ආදීනවය දන්නවද? රූපේ නිස්සරණය දන්නවද? වේදනාවේ ආස්වාදේ දන්නවද? වේදනාවේ ආදීනවය දන්නවද? වේදනාවේ නිස්සරණය දන්නවද? බුදුරජාණන් වහන්සේ වදාළ ඔය ප්‍රශ්නේ අහුවනම් ඕකට උත්තර දෙන්න පුළුවන්නේ තථාගතයන් වහන්සේට, තථාගත ශ්‍රාවකයන්ට පමණයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසට ධර්මයේ ඉගෙන ගත්ත අයට විතරයි ඕකට උත්තර දෙන්න පුළුවන්. වෙන කිසිම කෙනෙකුට දෙවියන් සහිත මරුන් සහිත කිසිම කෙනෙකුට ඕකට උත්තර දෙන්න බෑ. පින්නතුනි, ආමය නැති කරන්න නම් අපි මේ ආස්වාදය දැනගන්නත් ඕන, ආදීනවේ දැනගන්නත් ඕන, නිස්සරණය දැනගන්නත් ඕන. එහෙනම් අපි මේ ධර්ම දේශනාව තුළින් මේ කාම රූප වේදනාවන්ගේ ආස්වාද ආදීනව නිස්සරණ තේරුම් ගන්න මහන්සි ගමු. කාමයන්ගේ ආස්වාදය මොකද්ද? දැන් කාම කියලා කියන්නේ මොකද්ද?
කාමය කියලා කියන්නේ මේ සංකල්පයක් නැත්තම් සිතුවිල්ලක්. කාම වස්තු කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහට. මේ ලෝකේ හැම කෙනෙක්ම වැඩ කරන්නේ මේ ටික ලබා ගන්න. දැන් මෙතන ඉන්න මේ වයෝවෘද්ධ අම්මලාගෙන් ඇහුවොත් අම්මා මෙච්චර කාලයක් ජීවත් වුණා මොනවද ජීවත් වෙනවා කියලා කරේ? එයාට කියන්න තියෙන්නේ මම රූප දැක්කා, ශබ්ද ඇහුවා, ආග්‍රහණය කළා, රස වින්දා, පහස ලැබුවා. ඊට වඩා මොනම දෙයක්වත් මෙයත් කරලා තියෙනවද? කරලා නැහැ. ඕක ටික තමයි අපේ ජීවත් වීම. ජීවත් වෙනවා කියලා කරන්නේ ඔය පහ ලබා ගැනීම තමයි. හැබැයි ඔය පහ ලබා ගන්නකොට අපි කැමතිම පහ තමයි ලබන්න කැමති. ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ, ප්‍රිය රස, ප්‍රිය උපදවන ආස්වාද නැත්නම් ස්පර්ශයේ විඳින්න තමයි කවුරුත් කැමති. එතකොට එහෙනම් අපි කාමයන්ගේ ආස්වාදයේ කල්පනා කරලා බලමු. ඇහෙන් දැකිය යුතු ප්‍රිය උපදවන කැමැත්ත ඇති වෙන කෙලෙස් හටගන්න යම් කිසි රූපයක් තියෙනවා නම් ඒ රූපේ කාමයන්ගේ ආස්වාදේ. දැන් අපි ලස්සන කෙනෙක් දැක්කහම ඉතින් ඒක ඉතින් අපි කැමතිනේ. ඒ කාමයන්ගේ ආස්වාදයක්. කනෙන් ඇසිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හටගන්න යම් කිසි ශබ්දයක් තියෙනවා නම් ඒක කාමයන්ගේ ආස්වාදේ. දැන් අපි කැමති සින්දුවක් යනවා. අපි නැවත නැවත ඕක අහනවා. ඕක තමයි ඉතින් කාමයන්ගේ ආස්වාදේ. නාසයෙන් විඳිය යුතු කැමැත්ත ඇති වෙන කෙලෙස් හටගන්න ප්‍රියමනාප යම් කිසි සුවඳක් තියෙනවා නම් ඒක කාමයන්ගේ ආස්වාදේ. දිවෙන් විඳිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන යම් කිසි රසයක් තියෙනවා නම් ඒක කාමයන්ගේ ආස්වාදේ. කයෙන් විඳිය යුතු කැමැත්ත ඇති වෙන පහස උපදවන කෙලෙස් හටගන්න යම් කිසි පහසක් තියෙනවා නම් ඒක කාමයන්ගේ ආස්වාදේ. ඉතින් පින්නතුනේ ආස්වාදේ මෙයන්ට අමුතුවෙන් කියන්න දෙයක් නෑ, කවුරුත් දන්නවා. හැබැයි ආදීනවේ තමයි අපි දැනගත්තට අපි වහගෙන ඉන්නේ නේද? එහෙමනම් ආස්වාදේ චුට්ටම චුට්ටයි, ආදීනවය මහා ගොඩයි. මේකේ ආස්වාදයක් නැත්තම් මිනිස්සු මේකට මෙච්චර දඟලන්නේ නැහැ නේද? මේකේ ආස්වාදයක් තියෙනවා. එහෙනම් ආදීනවේ මොකක්ද? ආදීනවේ කියලා කියන්නේ පීඩාකාරී පැත්ත. දැන් මේ කාමයේ නිසා අපි විඳින දුක් ටිකක් කල්පනා කරලා බලන්න. දැන් අපි ඔන්න ඉපදුනාට පස්සේ බහතේරෙන කාලේ මොන්න ලදරු පාසල් යවනවා. ඉතින් පුංචි දරුවෝ අඬා ඉතින් ඒවට යවනවා නේද? ඇයි ඒවට යවන්නේ? ඉතින් මම මේ ඉගෙන ගන්න එපා කියනව නෙවෙයි. ඕවට අම්මලා යවන්නේ ඉතින් ඉදිරි කාලේ කාම සම්පත් විඳින්න නේද? ඉතින් ඔය එතන ඉඳලා ඒ ළමයා ඔන්න ඉස්කෝලේ යනවා. දැන් මට එක මහත්තයෙක් කිව්වා ඒ මහත්තයාගේ පුතා ජනප්‍රිය පාසලකට දැම්ම කොළඹ කඩවතේ ඉන්නේ. ඉතින් උදේ 4ට විතර ළමයා හැරවලා කොමඩ් එකෙන් ගිහිල්ලා ඉඳවනවා ළමයා. ඉතින් ගිහිල්ලා තියලා ආවිල්ලා ආපහු ගිහලා බලනකොට ළමයා නිදි. එතකොට බලන්න පින්නතුනේ පුංචි කාලේ ඉඳලම දුක් විඳිනවා. මොකටද මේ? කාමයන් නිසා. කාමයන්ගේ ආදීනව. ඊළඟට බලන්න ඉගෙන ගන්න කාලේ මැසි මදුරුවන්ගෙන් පීඩාවන්, අවුවෙන් වැස්සෙන් බඩගින්නෙන් පීඩාවන් මොනවද මේ? කාමයන්ගේ ආදීනව. බලන්න ඔය තරුණ පුංචි ළමයි පාඩම් කරනවා, නිදි වරාගෙන පාඩම් කරනවානේ. ගණන් හදනවා, පාඩම් කරනවා. ඉතින් වා දුකක් නෙවෙයිද? දැන් විභාග ලියපු අයට මතක් වෙනවා ඇති. අපිට නම් එහෙම මතක් වෙනවා. විභාග මතක් වෙනකොටත් බය හිතෙනවා නේද? ඒ මොකද ඒ තරම් දුකක් විඳිනවා. ඉතින් මොකටද මේ?
අනාගතයේ සැපසේ ඉන්න කාම්සප්ප විඳින්න. කාම්සප්ප කියලා කියන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස ලබා ගන්න නෙමෙයි. සැපවත් ආකාරයෙන්. එහෙමනම් පින්නතුනේ මේවා තමයි කාමයන්ගේ ආදීනව. එතකොට දැන් බලන්න අපි කල්පනා කරලා බැලුවොත් දැන් මේ කම්සප්ප විඳින්න සල්ලි තියෙන්න ඕනේ. සමහරු කියන සල්ලි වලින් ඇති වැඩක් නැහැ. හැබැයි ගිහි ජීවිත ගත කරන මේ ඇත්තෝ දන්නවා. සල්ලි නැත්තම් පිස්සු වගේ නේද? සල්ලි තියෙන්න ඕනේ. එහෙමනම් පින්නතුනේ සල්ලි හම්බෙන්නේ නිකන්. ඒකට මහන්සි වෙන්න ඕන. ව්‍යාපාර කරන්න ඕන. වෙලහෙලඳම් කරන්න ඕන. නොඑක් දේවල් කරන්න ඕන සල්ලි හම්බ කරන්න. අපි හිතමු ගොවිතැන අපි නිකන් ගමුකෝ. අපේ රජ රට ගොවියෝ ගොවිතැන් කරනවා. ඉතින් ඇත්තෝ ඇට පොහොර ඔක්කොම ණයට අරගෙන ඔන්න පොළව කොටනවා. අවකාශයට පොළව කොටනවා. ඉතින් ඔන්න යන්තම් වස්සක් එනවා. ඉතින් මේ බීජේ පොළොවට දානවා. දාපු දවසේ ඉඳලා වැස්ස නැහැ නියගේ බීජ ඉවරයි. ඔන්න ඒ ඇත්තෝ වස බොනවා. මොනවද මේ කාමයන්ගේ ආදීනව. හොඳයි. එහෙම නියඟයක් නැහැ. භෝගේ හැදීගෙන එනකොට ඔන්න ගම් වතුරක් එනවා. අරක ගහගෙන යනවා කාමයන්ගේ ආදීනව. හොඳයි මේ දෙකම නැහැ. හොඳට භෝගේ හැදෙනවා. හැබැයි මිලක් නැහැ. මන් දන්නවා ගොවිතැන් කරන පැතිවල එයත්තු අර ගොවිතැන නෙලා ගන්නවත් නැහැ. මොකද ඒක නෙලලා පාරට ගෙන එකත් පාඩුයි. කාමයන්ගේ ආදීනව. හැබැයි පින්නතුනේ ලැබෙන අවස්ථාවක් තියෙනවනේ නේද? ගොවිතැනක් කරලා හිතුවට වඩා ලොකු ලාභ ලැබෙන අවස්ථා තියෙනවා. ඊට පස්සේ ඕවොන්න බැංකුවට හොරෙන් මේ සල්ලි දානවා ගිහිල්ලා. ඔය අම්මලා ඉතින් දන්නවා මන් දන්නවා රිසිට් පත් ඉතින් කාටවත් අහුවෙන්නේ නැති වෙන්න හංගනවා. ඒක ඔක්කොම කාමයන්ගේ ආදීනව නෙවෙයිද? ආදීනව. දැන් බලන්න ඔය අම්මලා මට ඇවිල්ලා කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ ඉඩම් කෑඩ 2 3ක් තියෙනවා. මම මේ වගේ උප්පු හංගලා තියෙන්නේ ළමයින්ට කියලා නෑ. කිව්වොත් මේවා විකුණ ගන්නවා. ඉතින් පින්නතුනේ එතන හංගනවා. ආයෙ ටික දවසකින් තව තැනක හංගනවා. ඔහොම කරන්නේ නැද්ද? කරනවා. ලැබුණත් දුකයි නොලැබුණත් දුකයි. ඔන්න කාමයන්ගේ ආදීනව. හැබැයි පින්නතුනේ ඔක මොන ආදීනවයක් තිබුණත් ඕකට අපි ඇදිලා යනවා. එහෙම නේද? එක දවසක් මීට අවුරුදු ගණනාවකට කලින් අර පාරේ වැඩ කරන ළමයි, තාර දාන ළමයි ටිකක්. ඒ ළමයි ওই තලවතුගොඩ පැත්තේ පාරක් හදන ගමන් දහවල් කාලේට පන්සල පැත්තට එනවා. ඉතින් ඒගොල්ලෝ කෑම ගේනවා. ඉතින් පන්සලෙත් මොන හරි තුරුනොත් ඒවත් එක කාලා අර ගස් යර නිදා ගන්නවා. ඉතින් දවසක් මම දැක්කයි කවුරුදු 19ක 20ක විතර ළමෙක් ගහකට හේතු වෙලා ඉන්නවා. ඉතින් මට හිතුණා පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා මම ළඟට ගිහිල්ලා හරි අමාරුයි නේද කියලා ඇහුවා. ඉතින් මේ ළමයා මට කියනවා ඔව් සාදු හරි අමාරුයි. ඉතින් මං ගෙදර විතරක් ඇහුවා. යා ගෙදරටත් සල්ලි දෙනවා කියලා කිව්වා. එහෙම කියලා ඉතින් මං කිව්වා ඔයාට ඕකෙන් නිදහස් වෙන්න පුළුවන්. අම්මා තාත්තටත් සලකන්න පුළුවන්. ඊළඟට ඔයාගේ ජීවිතයටත් මහා ආලෝකයක් රටටත් ලොකු සේවයක් කරන්න පුළුවන්. මේ පුංචි කාලේ නිකන් උවට වෙහිතිලා මැරෙනවට වඩා සුවසේ ඔයාගේ ජීවිතය ගත කරගන්න පුළුවන්. දැන් කොල්ලා උද්‍යෝගයෙන් මගේ දිහා බලාගෙන ඉන්නවා. එයා හිතුවේ මං එයාට ජොබ් එකක් දෙන්න යනවා කියලා. ඉතින් මම කිව්වා ඉතින් මොකද්ද සාදු මොකද්ද කියලා අහනවා. මං කිව්වා ඔයා මහාන වෙන්න කියලා. මෙහෙම කියපු ගමන් මේ කොල්ලා මට කියනවා පිස්සුද සාදු. එතකොට බලන්න පින්නතුනේ තාර පාරේ කරන රැකියාව කොච්චර අමාරුද. පාරත් වේලිලා. තාරත් රස්නේ. ඒ වපසරේ වැඩ කරන්න තියෙන වපසරේ ගැන හිතලා බලන්න. ඒ ඕනම දුකක් විඳින්න පුළුවන් මොකද්ද මේ? අර කාමයන්ගේ මොන ආදීන වේ තිබුණත් ඒ පැත්තට අපි ඇදිලා යනවා. ඒකට හේතුව තමයි
අනාදිමත් සංසාරේ අපි හැම කෙනෙක්ම මේ කාම වස්තුත් එක්ක තමයි ජීවත් වෙලා තියෙන්නේ. බලන්න බල්ලෙක් වුණත්, අලියෙක් වුණත්, පූසෙක් වුණත්, කූඹියෙක් වුණත් පංචකාමයට එක්ක නෙන්නේ. සසර පුරාවටම අපි පුරුදු කරලා තියෙන්නේ පංචකාමයට එක්ක. අනිත් පැත්තට පින්නතුනි ගමනක් යනවා කියන එක ලේසි වැඩක්ද? ලේසි වැඩක් නෙවෙයි. දැන් බලන්න මේ පින්නතුන්ලා කවුරු හරි හාමුදුරු කෙනෙක් සිවුරු ඇරලා ගියාම පුදුම වෙනවා. හරි වැඩේ සිවුරු ඇරලා ගිහිල්ලා කියනවා. රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොතක තියෙනවා ඕකට නෙවෙයි පුදුම වෙන්න ඕනේ. හොඳට සිල්වත්ව ගුණවත්ව මහානකමේ ඉන්න එකටයි පුදුම වෙන්න ඕනේ. සිවුරු යන පැත්තට යනවා කියන එක පුදුම වෙන්න දෙයක්ද? පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මොන ආදීනවේ තිබ්බත් සසර පුරුද්දට ඒ පැත්තටම ඇදිලා යනවා. දැන් බලන්න මේ ඇත්ත උනත් පුංචි සැපතක් වෙනුවෙන් මොන තරම් දුක් විඳිනවද නේද? අපි හිතමු හොඳ රැකියාවක් කරනවා කියලා. උදේට වැඩට යනවා හවසට ගෙදර එනවා. අවුරුදු 30ක් ඕක කරනවා කියන්නේ දුකක් නෙවෙයිද? එකම චක්‍රයනේ නේද? උදේට එනවා උදේට නැගිටිනවා වැඩට යනවා ආය හවසට එනවා ආය පහුවදාටත් ඒකමයි ඊට පහුවදාටත් ඒකමයි. මොකක්ද ජීවිතේ? මම මේ කියන්නේ පින්නතුනි මේකේ ආදීනෝ පැත්ත කතා කරනවා නම් කෙලවරක් නැහැ. පුංචිම පුංචි අබෑටයක විතර සැපයකට මහා මෙරු පර්වත රාජයා වගේ අපි දුක් විඳිනවා. ඒක තමයි ලෝකේ ස්වභාවය. ඊළඟට බලන්න පින්නතුනි මේ කාමයේ නිසා රජවරු ගහ ගන්නවා. සිටුවරු කලකෝලහල කර ගන්නවා. අම්මා තාත්තා රණ්ඩු වෙනවා. අම්මයි දරුවෝයි රණ්ඩු වෙනවා. එහෙම නැද්ද? එහෙම වෙනවා මේ කාමයේ නිසා. දැන් බලන්න ලෝකයේ මේ වෙනකොට යුද්ධ තියෙනවා. ඒත් යුද්ධ කරද කාමයේ නිසා. හැබැයි ඇත්ත කියන්නේ නම් මේ යුද්ධ කරන්නේ සාමයේ නිසා කියලා. සාමය හදා ගන්න කියලා. නමුත් තියෙන්නේ උතන මොකද්ද? කාමය. බලන්න පින්නතුනි මේ විදිහට වැරදි කරලා කාමයේ නිසා කයෙන් වැරදි කරනවා. කාමයේ නිසා වචනයෙන් වැරදි කරනවා. කාමයේ නිසා සිතින් වැරදි කරනවා. මේ විදිහට වැරදි කරලා අවීචි මහා නරකයට යනවා. ඔන්න ආදීනව. තිරිසන් අපායට යනවා. ඔන්න ආදීනව. බලන්න අජාසත් මහරජුරු එදා සාමාන්‍ය ඵල සූත්‍රය අහලා හිස්සතින් නැගිට්ටේ. බුදුරජාණන් වහන්සේ යන්න ඇරලා භික්ෂුන් වහන්සේලාට කියන මහණෙනි මේ රජුරු කාමයේ නිසා පියා මැරුවේ නැත්තම් පියා මරලා ආනන්තරිය පාප කර්මය කරගත්තේ නැත්තම් අද නැගිටින රහතන් වහන්සේ නමක් වෙලා බලන්න පින්නතුනි පුහුදුන් ශ්‍රාවකයන්ගෙන් අග්‍රතානාන්තර ලැබුවා. ප්‍රථම සංගායනාවට ප්‍රධාන දායකත්වයේ දරුවා. නමුත් පින්නතුනි අදත් ලෝකුබනිරේ දුක් විඳිනවා. මොකද්ද හේතුව? කාමය. ලැබෙන්න තිබිච්ච රජකම ගැන හදිස්සි වුණා. හේතුව කාමය. දේවදත්ත ස්වාමීන් වහන්සේ බලන්න අපි දේවදත්තයා කියලා කිව්වට පින්වන්ත කෙනෙක් ඉතින් පංචාභිඥා අට සමාපatti උපදවලා තිබුණා. බුද්ධත්වයට කාමය ඇති වුණා. කැමැත්ත ඇති වුණා. බුදුරජාණන් වහන්සේ මරලා හරි මේක ලබා ගන්නවා කියන චේතනාවෙන් වැඩ කළා. ලෝහිතුප්පාදක කර්මය කරගත්තා. සංඝ වේදී කළා. අදත් අවීචි මහා නරකයේ දුක් විඳිනවා. හේතුව මොකද්ද? කාමය. එහෙමනම් ඉතින් තවත් කියන්න ඕනද කාමයේ ආදීනව? නෑ නේද? ඔව් තවත් කියන්න ඕනේ නෑ කිව්වා. එහෙනම් ඔන්න කාමයේ ආදීනව දැන් පින්නතුරට පැහැදිලි. කාමයේ නිස්සරණය මොකද්ද? ඊළඟට අපි තව විශේෂයෙන්ම තේරුම් ගන්න ඕනේ කාමයේ නිස්සරණය. කාමයේ නිස්සරණය මොකද්ද? කාමයේ නිස්සරණය නැත්නම් නිදහස් වීම තමයි මේ කාමයට තියෙන කැමැත්ත. මේ කාමයට තියෙන ඡන්ද රාගය නැති කරා නම් පින්නතුනි ප්‍රශ්නේ ඉවරයි. හැබැයි ඉතින් ඔය කටින් කියන තරම් මොක ලේසි නෑ අයින් කරන්න නේද? හැබැයි ප්‍රශ්නයට පිළිතුර තමයි ඔය කාමයට තියෙන කැමැත්ත අයින් කළා නම් ප්‍රශ්න ඉවර වෙන්නේ නැද්ද?
ප්‍රශ්න ඉවරයි. බුදුරජාණන් වහන්සේ මේ කාමය ලේසියෙන් ඕනම කෙනෙක් මේකට අහු වෙනවා. ඒ නිසා මේ කාමය පිළිබඳව බුදුරජාණන් වහන්සේ එක එක උපමා වලින් අපට කරුණු දක්වනවා. මහණෙනි මේ කාමය කියලා කියන්නේ හරියට මස් කට්ටක් වගේ. බල්ලෙකුට මස් කට්ටක් හම්බුනහම බල්ලා මොකද කරන්නේ? මේක හපනවා, ලෙව කනවා. නිකම් මස් කට්ටක් වේලිච්ච මස් කට්ටක් පින්නතුනේ හැපුවට ලෙව කෑවට බල්ලගේ බඩ පිරෙනවද? බඩ පිරෙන්නේ නැහැ. නමුත් ඌ ඒක අතහරිනවද? අතහරින්නෙත් නැහැ. එතකොට බලන්න අපිත් එහෙම නෙවෙයිද? අපිත් බලපුවාම ඉතින් ලැබෙන දෙයක් නැහැ. නමුත් අතහරින්නේ නැහැ. ඔන්න කාමයේ හැටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාारण මහණෙනි මේ කාමයේ කියලා කියන්නේ හරියට අතහරිනකම් පීඩාව තියෙනවා. ඒක තමයි මේකේ හැටි. උන්වහන්සේ උපමාවකින් දක්වන උකුස්සෙක් මස් හැදල්ලක් අරගෙන පියාඹනවා. අනිත් උකුස්සු පස්සෙන් පන්නනවා. මෙයාට බේරෙන්න ඕන නම් මොකද්ද කරන්න ඕන? මස් කෑල්ල අතහරින්න ඕන. අන්න ඒ වගේ තමයි මේකෙන් බේරෙන්න ඕන නම් පංචකාමයේ අකමැත්තෙන් හරි අතහරින්න වෙනවා. නේද? එහෙනම් පංචකාමයේ අපි අතහරින්න ඕන. එහෙමනම් අපි ඇහෙන් නිදහස්, කනෙන් නිදහස්, නාසයෙන් නිදහස්, දිවෙන් නිදහස් නේද? කයෙන් නිදහස්. සම්පූර්ණයෙන්ම නිදහස්. දැන් බුදුරජාණන් වහන්සේටත් ඇහක් තිබුණා නේ. බුදුරජාණන් වහන්සේට කනක් තිබුණා, නාසය තිබුණා, හැමදේම තිබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ රූප දකිනවා. දකින්නේ නැද්ද? දකිනවා. හැබැයි උන්වහන්සේගේ විශේෂත්වය මොකද්ද? චන්දරාගෝ නැති. කැමැත්තක් නැහැ. ඒකට ඇඳිලා යන ගතියක් නැහැ. සොයිමුත්ත චිත්තෝ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සැනසෙල්ලේ ඉන්නවා. එහෙනම් අපිට ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? මේ ඇහෙන්, කනින්, නාසයෙන්, දිවෙන් මේ කයෙන් විඳින වේදනාවන්ට, සැපයන්ට අපි බැඳෙනවා. එහෙම නැත්නම් අපි ගැටෙනවා. එහෙමනම් පින්නතුනි මේ ඡන්ද රාගේ අයින් කරා නම් ප්‍රශ්න ඉවරයි. එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා මේ කාමයේ කියන එක මොන වගේ දෙයක්ද කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ කාමය කියලා කියන්නේ හරියට සිහිනයක් වගේ. දැන් අපි සිහින දැකලා තියෙනවානේ. දැන් මෙතන ඉන්න කෙනෙක් හේනකින් දැක්කේ නැද්ද? දැකලා නැද්ද? තමන් රජ වෙලා ඉන්නවා. එහෙම දකින්න අවස්ථා තියෙනව නේද? තමන් රජ වෙලා ඉන්න හීනෙන් දකින්න පුළුවන්. හැබැයි ඉතින් ඇහැරිලා බලනකොට අර හිටපු විදියම තමයි. බුදුරජාණන් වහන්සේ වදාारण කාමය කියන්නේ අන්න ඒ වගේ එකක්. දැන් මෙතන ඉන්න අයත් ඉතින් ඔය එක එක කාම සම්පත් ඉඳපු අයනේ නේද? ඇස් දෙක පියාගෙන තප්පරයක් විතර හිතලා බලන්න දැන් සිහිනයක් වගේ නෙවෙයිද කියලා. සිහිනයක් වගේ තමයි. ඔය ඇස් වලින් කොච්චර ලස්සන රූප දැක්කද? ඒවද සිහිනයක් වෙලා. ඔය කන් වලින් මොනතරම් ප්‍රියමනාප හඬවල් ඇහුවද? ඒවද සිහිනයක් වෙලා. ඔය නහසෙන් මොනතරම් සුවඳ ආග්‍රහණය කරලා තියනවද? ඒවත් සිහිනයක්. ඔය දිවෙන් මොනතරම් මේ රස අරක රසයි මේක රසයි කීක හදා උත්තර කෑවද? ඒවා දැන් සිහිනයක් වගේ නෙවෙයිද? සිහිනයක් වගේ තමයි. බලන්න පින්නතුනි අවබෝධයෙන් යුක්ත උත්තමයෙකුගේ තියෙන ආශ්චර්යය. උන්වහන්සේ වදාරනවා මහණෙනි මේ කාමය කියන්නේ සිහිනයක් වගේ. ඉතින් ඒවා හරියටම හරිනේ නේද? එහෙමනම් පින්නතුනි කාමය පිළිබඳව මෙයන්තු දැන් ආස්වාදයක් දන්නවා, ආදීනවයක් දන්නවා, නිස්සරණයක් දන්නවා. ඊළඟට රූපය. රූපය කියන්නේ දැන් මේ වෙලාවේ හැටියට මේ බණ ටික අපි කියන්නේ රූප කිව්වම මේ ඔක්කොම දැන් මේ මිනිස්සු හැටියට පේන මේ හැමදේම රූප තමයි. අපි හිතමු දැන් මේ ඉන්න පිරිස මේ ඔක්කොම රූප. එතකොට මේ රූපේ මොකද්ද තියෙන ආස්වාදේ? සූත්‍රයෙන් දේශනා කරන්න මෙහෙමයි. අවුරුදු 16 20 25 වගේ තරුණ ගැහැණු ළමෙක් පිරිමි ළමෙක් ලස්සන කෙනෙක් දැක්කහම
ඒක රූපේ ආස්වාදේ නෙවෙයිද? රූපේ ආස්වාදේ. රූපේ ආදීනවේ මොකක්ද? ආදීනවේ තමයි ඔන්න ලස්සනට තිබිච්ච කළු කොණ්ඩේ සුදු වෙන එක ආදීනවයක් නෙවෙයිද? ආදීනවයක්. ලස්සනට තිබිච්ච හැම ක්‍රමානුකූලව ඇකිලෙන එක ආදීනවයක් නෙවෙයිද? ආදීනවයක්. ඊළඟට පින්නතුන් ඉතින් ඔය ආගන්න බැරුව මහත් වෙලා අමාරුකම් ඔය ඔක්කොම රූපේ ආදීනවේ. ඊළඟට පින්නතුනි ඔන්න දත් වැටෙනවා, කන් ඇහිම අඩු වෙලා යනවා, රසක් දැනෙන්නේ රූපයන්ගේ ආදීනවේ. ඊළඟට ඉතින් කුද්ද ගැහිලා ඉතින් මරණ මංචකයේ දක්වා යනවා බොහෝම අමාරුවෙන් රූපයන්ගේ ආදීනවේ. ඊළඟට මරුණට පස්සේ වල දැම්මේ නැත්තම් පිලිස්සුවේ නැත්තම් දවසක් තියෙනකොට ඕජාව ගලනවා රූපයන්ගේ ආදීනවේ. තව දවස් කීපයක් තියෙනකොට මේක ඉදමෙනවා රූපයන්ගේ ආදීනවේ. ඒක එහෙම්ම තිබ්බොත් බල්ලෝ ඇවිල්ලා කනවා, කපුටෝ ඇවිල්ලා අදිනවා, නරිය ඇවිල්ලා අදිනවා. එතකොට බලන්න මේක තැන් තැන් වල නහරවැල්, මස් කෑලි මොනවද මේ රූපයන්ගේ ආදීනවේ. ඉතින් බලන්න දැන් කෙනෙක් මැරුණාම අපි ওই ලස්සනට පෙට්ටියේ තියලා සතප්පෝල ආදාහනාගාරයට ගෙනියනවා. ඉතින් ආදාහනය කරලා ඒගොල්ලෝ කියනවා හෙට උදේට මුට්ටියක් අරගෙන එන්න ආලු ටික. අනේ ඉතින් බලන්න අර මිනිස්සයා මොකක්වත් නෑ ආලු විතරයි. රූපයන්ගේ ආදීනවේ. හැබැයි පින්නතුනේ අපි ආදීනව පැත්ත දකින්න පුරුදු වෙලා නැහැ. අපි දකින්නේ කොහොම හරි ආස්වාදේ විතරයි. දවසක් මම එක මහත්තයෙක් එක්ක කතා කර කර ඉන්නවා. වයෝවෘද්ධ අම්මා කෙනෙක් ආවා කාර් එකකින් ඇවිල්ලා බැස්සා. ඒ දරුවෝ තමයි එක්කන් ආවේ මට හිතෙන විදිහට අවුරුදු 90කට කිට්ටු කරලා. හැරමිට්ටක් ගහ බොහොම වෙවුල ආවා. අටපිරිකරක් පූජා කළ මේ අම්මාගේ කැමැත්තෙන්. දරුවෝ බොහොම අමාරුවෙන් අම්මගේ අතට දුන්නා. හැබැයි මේ අම්මා සිරියාවන්ත අම්මා කෙනෙක්. එහෙම ඉන්නවනේ අර වයසක ආච්චිලා hina වෙලා. එහෙම ඉන්න අම්මා කෙනෙක්. ඉතින් බොහොම ලස්සනට hina වෙලා. ඉතින් සුදු පාට ආච්චි කෙනෙක්. එතකොට පින්නතුනේ දැන් මේ අම්මා මේ පිරිකර පූජා කරලා එහෙම ඉතින් යන්න ගියා. මොකද වැඩි වෙලාවක් හිටියේ නැහැ. ඉන්න අමාරුයි. අර මාත් එක්ක කතා කර කර හිටපු මහත්තයා මට කියනවා ස්වාමීන් වහන්සේ පින්වන්ත අම්මා කෙනෙක් නේද කියලා. ඉතින් මමත් ඔළුව හොල්ලලා ඔව් පින්වන්ත අම්මා කෙනෙක් කියලා කිව්වා. ඊළඟට මෙයා ටිකක් වෙලා ඉඳලා කියනවා ස්වාමීන් වහන්සේ තරුණ කාලේ කොහොම ඉඳ ඇද්ද කියලා. එතකොට බලන්න පින්නතුනේ අපේ අය ආස්වාදයේ දකින්න ඕන නම් අතීතයට ගිහිල්ලා හරි දකින්න. නේද? දැන් ඔහොම අවස්ථාව ඔයත්තන්ට හම්බෙලා නැද්ද? කියනවා මිනිස්සු. දැන් මෙහෙම ඉන්න තරුණ කාලේ කොහොම ඉඳ ඇද්ද කියලා දැන් අර මහත්තයා කිව්වා. මම යා කෙරේ අපහැදුන්නේ. ඒක තමයි පොහොදුන් ගතිය. කීයටවත් හිතනවද දැන් ඔය අවුරුදු 16ක 20ක විතර ගැහණු ළමෙක් දිහා බලලා අනේ මෙයා තව අවුරුදු 50කින් ආච්චි කෙනෙක් කියලා හිතනවද? එහෙම හිතනවද සාමාන්‍යයෙන්? එහෙම හිතන්නේ නැහැ. නමුත් හිතන්න ඕන අන්න ඒ විදිහට. අපි පුරුදු වෙලාම තියෙන්නේ ආස්වාදයේ දකින්න විතරයි. ආදීනවේ අපි දකින්නේ නැහැ. නමුත් පින්නතුනේ මේකේ තියෙන්නේ ආදීනවයක්මයි. නේද? නිස්සරණය කියලා කියන්නේ මේ රූපයෙන් ගැලවීම කියලා කියන්නේ රූපේට තියෙන චන්දරාගයේ යම් කිසි දවසක නැති වෙනවා නම් අන්න ඒකට කියන රූපේ නිස්සරණය. චන්දරාගය නැති වුණා නම් ඒක නිස්සරණය. වේදනාවේ ආස්වාද ආදීනව නිස්සරණ අපි තේරුම් ගන්න ඕන. වේදනාවේ ආස්වාදය මොකද්ද? වේදනාව කියලා කියන්නේ ඔය නිකන් පුංචි සැපවල නෙවෙයි. ඔය පංච නීවරණ නිසා ලබන ඔය කම් සැප නොය එක જાති සැප නෙවෙයි මෙතන කියන්නේ. බුදුරජාණන් වහන්සේ ලෞකික වශයෙන් ලබන්න තියෙන ඉහළම සැපේ තමයි වේදනාව හැටියට මෙතන කියන්නේ. පින්නතුනි ලෞකික වශයෙන් ලබන්න තියෙන ඉහළම සැපේ තමයි පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි පහ. ඒ ධ්‍යාන පහට සමුවදින්න පුළුවන් වුණා නම් ඒක පුදුම සැපයක්. දැන් බලන්න ඔය ඕස්ට්‍රේලියාවේ ඉන්න
වැඩ ඉන්න අපේ ආචාන් බ්‍රහ්මවංශ ස්වාමීන් වහන්සේ. පින්නතුල උන්වහන්සේගේ බණ අහලා තියෙනවා. hina වෙවි බණ කියන ස්වාමීන් වහන්සේ කියලා අපි කියන්නේ. ඔය බටහිර ජාතිකයන්ගේ හොඳක් තියෙන පින්නතුන් කෙලින් වැඩ. කෙලස් නැති කරන එකෙත් ඔය අපි වගේ හංග ඉන්නේ හරි විවෘතයි. ඒත්තන්ට ඇති වෙන කෙලෙස් ඒත්තු කෙලින්ම කියන මෙන්න මේ වගේ කෙලෙසයක් ඇති වුණා. ඉතින් ඒ විවෘතව මේක දැක තමයි ඒක නැති කරන්නේ. උන්වහන්සේගේ දේශනාවක මම ඇහුවා. උන්වහන්සේ කියනවා මම ගිහි කාලේ මට ඉතින් ගැහණු ළමෙක් හිටියා. ඒ ළමයයි මායි බොහොම ආදරෙන් බැඳිලා හිටියා. ඒ කාලේ ඉතින් මට ඔකෙන් ආස්වාදයක් ලැබුණානේ. හැබැයි අද මම පැවිදි වෙලා. අද මම පැවිදි වෙලා මේ නීවරණ යටපත් කරලා ධ්‍යාන සැපයෙන් ඉන්නවා. එදා මම පංචකාමයේ නිසා නීවරණ නිසා මේ ලැබපු සැපයයි අද ලබන සැපයයි ගත්තොත් අහසට පොළොව වගේ කියනවා. එදා මම මොන සැපයක්ද විඳලා තියෙන්නේ අද තමයි මම සැප විඳින්නේ. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ මෙතන වේදනාව සුඛ වේදනාවේ ඉහළම තන ලෞකික වශයෙන් වදාළේ මේ ධ්‍යාන පහ. ඕක තමයි ආස්වාදේ. ආදීනව මොකද්ද? ඒකත් නැති වෙලා යනව නේද? ඒකත් විපරිණාමයට හැමදාම තියෙන්නේ නෑනේ. ඒකත් පිරීලා යනවා. ඒක තමයි වේදනාවේ ආදීනව. නිස්සරණේ තමයි මේ වේදනාවට තියෙන චන්දරාගේ නැති වුණා නම් ඒක තමයි වේදනාවේ නිස්සරණය. දැන් මේ දේශනාව සම්පූර්ණ මම පින්නතුලට කියලා දුන්නා. විශේෂයෙන්ම පින්නතුල දැන් අපි තේරුම් ගන්න ඕනේ මේ කාමයන්ගේ රූපයන්ගේ වේදනාවේ නිස්සරණය කැමැත්ත නැති කිරීම කියලා කටින් කිව්වට මේක නැති කරන්න වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල තමයි අපි මුලින්ම පින්නතුනේ කල්යාණ මිත්‍ර සම්පත්තිය හදා ගන්න ඕනේ. කල්යාණ මිත්‍ර සම්පත්තියක් නැතුව නිස්සරණයක් ගැන හිතන්නවත් බෑ. කල්යාණ මිත්‍ර සම්පත්තිය හදා ගන්නකොට ඔන්න ඒ තුලින් ධර්මය ලැබෙනවා. ධර්මය ලැබුණාම සද්ධාවත් ලැබෙනවා. සද්ධාව ලැබුණාම පින්නතුනි නුවණින් විමසන්න පුරුදු වෙන ඇත්ත නේනම් මේ කියන එක. අපි මේ හිතලා තියෙන වැරදීනේ. අර බලන්න නුවණින් විමසන්න පුරුදු වෙනවා. නුවණින් විමසනකොට පින්නතුනි සිහිය නුවණ දෙක ටික වැඩෙන්න ගන්නවා. සිහිය නුවණ දෙක ටික වැඩෙනකොට ඉන්ද්‍රියත් ටික සංවර වෙනවා. ඇස කන නාසය දිව ශරීරය සංවර වෙනවා. ඉන්ද්‍රිය ටික සංවර වෙනකොට මොකද වෙන්නේ? ඉන්ද්‍රිය සංවර වෙනකොට පින්නතුනි සීලවන්ත වෙනවා. ඒකට මේ නිකම් ප්‍රകൃතියක් නැතුව මේක පිළිවෙලට එන්නේ නැතුව මේ වැඩේ කරන්න බෑ. එහෙනම් සීලවන්ත වෙනවා. සීලවන්ත වෙනකොට උන්න ටික හිත දියුණු කරන්න මහන්සි ගන්නවා. සතිපට්ඨාන ටිකක් වැඩෙනවා. ඊළඟට ඉතින් බොජ්ජංග ධර්ම එක එක්කෙනාගේ සත්‍ය ප්‍රමාණයෙන් වැඩෙනවා. බොජ්ජංග ධර්ම පරිපූර්ණ වෙනකොට අපේ ඉලක්කය සපුරා ගන්න ලැබෙනවා. එහෙම නැතුව මොකක්වත් සීලයක්වත් නැතුව උඩින් පහත් වෙලා කැමැත්ත නැති කරනවා කිව්වට කවදාවත් කරන්න බෑ. දැන් අපේ අම්මලා සමහරු බණක් අහලා ඔන්න ගෙදර යනවා. දැන් මට මේවා කරන්න බෑ. දැන් මෙච්චර කල් තම්බ හිටියා. දැන් මට මොකක් හරි කරගන්න ඕනේ කියලා ද්වේෂයෙන් වැඩ කරනවා. ඉතින් ටික දවසක් යනකොට ඉතින් ඒක හැම නැති වෙලාත් යනවා. එහෙම මේ වැඩපිළිවෙල බෑ. මේක බොහොම නිහතමානීව බොහොම කාරුණිකව ඒ තමන්ගේ යුතුයකම් සියල්ල ඉෂ්ට කරමින් පියවරෙන් පියවරට යන එකක්. නිකම් බෝඩ් දාගෙන ලෝකෙට කියා මේ වැඩේ කරන්න බෑ. ඒක හැම කෙනාම හිතට ගන්න ඕන. මේක කරන්න පින්නතුනේ බොහොම අවංකව තමන්ගේ හිතත් එක්ක කරන වැඩපිළිවෙලක්. එහෙමනම් මේ ධර්මයේ සම්පූර්ණයෙන්ම හිත හදන වැඩපිළිවෙලක්. ඉතින් ඒ සඳහා හොඳ කල්යාණ මිත්‍ර සම්පත්තිය හදාගෙන ටික භාවනා කරමින් ඉදිරියට යන්නට ඕන. එතකොට තමයි මේ තියෙන චන්දරාගය කැමැත්ත නැති කරන්න අපට අවස්ථාව ලැබෙන්නේ. අපිට කරවලේ අතපත ගන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්ම මාර්ගය පැහැදිලි කරලා තියෙනවා. එහෙමනම් අපට තියෙන්නේ ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කිරීම.
ඒ නිසා පින්වත් හැම දිනාටම කාමයන්ගේ ආස්වාද ආදීනව නිස්සරණ කියන මේ කාරණා ටික රූපයන්ගේ ආස්වාද ආදීනව නිස්සරණය වේදනාවන්ගේ ආස්වාද ආදීනව නිස්සරණේ කාලයේ පමණින් විස්තර කරන්නට යෙදුණා. පින්වත් හැම දිනාටම මේ ආස්වාද ආදීනව නිස්සරණ තේරුම් ගන්නට ඒ තුළින් අපේ ඉලක්කය සපුරා ගන්නට මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්නතුනි, එන වැද ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ තත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.